समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवताः सद्धम्मं मुनिराजस्य सुनन्तु सङ्गमुखदम् धम्मश्रवण कालो अयं भदन्तः धम्मश्रवण कालो अयं भदन्तः धम्मश्रवण कालो अयं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अन्धभूतो अयं लोको तनुकिन्त विपश्यति सपुन्तो जालमुक्तो अपो संगस्स गच्छति संसारितातु इसी देश जनगेन सुनकुट खिले सुन बुदुगुण भूमेद उन्लोटन मित करुणा वंसन समुद्र समीदा नमदी भूमेति हम कामोलक अपना वाला पाउकम दुरुकुट या मांग बिन्वा देहमी दिनी मांग सारुकुट दत्वा मगपाल पत्तु समीरुमि नुपाति पन्नो जनबाद समीरु सिवुमाग फलसिन तुलवेली समीरुमि मनुष्य जीविते स्वभावे සිතට ගත කරන අරමුණු ඔස්සේ ගලාගෙන යන්නට ඉඩ ප්‍රස්තාව ලබා නැවත නැවත සොය සොයා මට ගැළපෙනවද නොගැළපෙනවද කිය
නැවත නැවතී සොය සොයා ගමනකට පුරුදු නොකළ සිත් යොමු වෙන්නේ නැහැ. සිතක් එලෙස පුරුදු කළාම සිතට නැගෙන හැම අරමුණක්ම සොයන්න, බලන්න, විස්තර කරන්න, ගැළපෙනවා නම් විතරක් එකද වෙන්න, නොගැළපෙනවා නම් බැහැර කරන්න පුරුද්දක් තිබේ. මේ පුරුද්ද අපිට ඇති වෙන්නේ ධර්මයේ තුලින්. මේ පුරුද්ද අපට කියා දෙන්නේ බණ පොත තමයි. බණ පොතේ ඇති හැම දහම් කරුණක්ම අපේ ජීවිතේ නිවැරදි කරවීම පිණිස, උසස් කරවීම පිණිස, සාර්ථක කරවීම පිණිස, නිසි මඟට යොමු කරවීමටයි හැම දහම් පදයක් පිළිතුරු. ඒ දහම් පද අතුරින් අද මේ අන්ත අපි ගැන, අපි කොතනද ඉන්නේ කියන එක ගැන චුට්ටක් වෙලාවෙ හැටියට සුළු වෙලාවක් අරගෙන සිහි උපද්දවන්නයි මේ සෝදානම් වෙන්නේ. බණහම හැම වෙලාවකම දහම් කරුණු පමණක් නොව ඊට අදාළ සියලු කරුණු ඔබේ ජීවිතයට ඇරඹ ගන්න ඔබ හිතුවොත් මේ ධර්ම ශ්‍රවණය ඔබට ප්‍රතිඵලයක් කියලා ජීවිතේ නිවැරදි කරගන්න. ලෝතර බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ තුළ අධ්‍යාශය දිනචර්යාවේ ප්‍රථම කොටස ලෝකේ දිහා බලලා අද මම කාට පිහිට වෙන්නෝයි සිතන සිතුවිල්ල. බුදුනුවණ මෙහෙයවමින් අද මම දුකට බයට රෝගීට පත්වෙච්ච ඇත්තෝ කුමනද? ඒ ඇත්තන්ට මං පිහිට විය යුතුයි උදේ පාන්දර අරමුණු කරනවා. ඒ වගේම පින්තුනි පිනින් පිරිච්ඡාය පින් සම්පූර්ණ කළ අය කවුදයි කියා සොයනවා. මාර්ග ඵලයකට ඒ අත්කම් යොමු කරනවා. දැන් පින්තුනි අපිට තිබෙනවා පාඩමක් ඉගෙන ගන්න. නිවන් පතන, නිවන් අරමුණු කරන, නිවන් මඟ ගමන් කරන අය වශයෙන් ලැබෙන හැම සුළු මොහොතකම පින්දහම් කරමින් අපේ සිත් ශක්තිමත් වෙලා තිබුණොත් කවදා හරි දවසක සසර ගමන තුළ බුදුහාමුදුරුවෝ ඔබටත් මටත් කතා කරනවා. මේ පින් ඇති කෙනෙක්, මේ පින් සම්පූර්ණ කර කෙනෙක්, මේ පාරමිතා පිරු කෙනෙක් මෙහෙම සොයා ඇවිදින් ඔබට බුදුහාමුදුරුවෝ පිහිට වේවි. සුනීත කියන්නේ, සෝපාක කියන්නේ, රජ්ජුමාලා කියලා කියන්නේ, අඟුලිමාල කියලා කියන්නේ
අන්න ඒ වගේ කිහිප දෙනෙක්. ඒ ඇත්තෝ සොයාගෙන බුදුහාමුදුරුවෝ වැඩම කළා. ඒ ඇත්තන් තුළ තිබිච්ච පිනේ ශක්තිය උන්වහන්සේ දැක්කා. ඒ පිනට උන්වහන්සේ පිළිත වෙලා දුකින් බයෙන් රෝගයෙන් අසරණ කමින් බුදුහාමුදුරුවෝ බුදුරගත්තා. අන්න අපට තිබෙන පාඩම ලැබෙන හැම මොහොතකම මේ වගේ පිනක දහමක නිරත වෙමින් ඔබේ පිනේ පක්ෂය දියුණු කරගන්න. සසර ඔබට බුදුහාමුදුරුවෝ වෙයි. බුදුහාමුදුරුවෝ වෙනුවට උන්වහන්සේ අපට එවන ශක්තියක් තිබෙනවා. ඒ තමයි ධර්ම ශක්තිය. ධර්මය මේ ඇත්තන්ට මතක ඇතිනේ. අහනවා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අඬනවා පිරිනිවන් පාන්න සූදානම් වෙනකොට ස්වාමීනි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දැන් මේ පිරිනිවන් පාන්නට යන්නේ අපි කාගෙන්ද උපදෙස් ගන්නේ? අපිට වැරදිච්ච තැනක් අහගන්නේ කාගෙන්ද ස්වාමීනි? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ අනුමත කරනවා ආනන්ද මගින් පස්සේ ධර්මයේ ගුරු තනතුරේ කියන ඔබට මඟ පෙන්වන්නේ ධර්මයයි. ඔබේ ගමන නිවැරදි කරන්නේ ධර්මයයි. ඔබ යා යුතු මඟ කියා කර දෙන්නේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයයි. එමනම් පිළිතුරු අපි අද දවසේ අපේ ජීවිතෙත් නිවැරදි කරන්න යා යුත්තේ කාගේ ළඟද? බණ පොත හොයාගෙන, පිරිත් පොත හොයාගෙන, ධම්මපදයේ හොයාගෙන, ත්‍රිපිටකයේ සොයාගෙන තියන්න. ත්‍රිපිටකයේ මුල සිට අගට අපිට ඇති වෙන හැම පැනයකටම තිබෙනවා බොහොම ලස්සන පිළිතුරු. එහෙමනම් පිළිතුරු ලැබෙන හැම විනාඩියක්ම පින්දහම් කරමින් ශක්තිමත් කරගත්තොත් ඔබේ සිත ඔබට ධර්මයේ පිහිටවී. ඔබ යා යුතු මඟ ධර්මයේ තුලින් කියා දේවි. ඔබ ධම්මාවම්මනයක පිහිටාවී ඔබේ නිවන් මඟ මසකරා. ඒ නිසා තමයි අපි පින් කරන්න ඕනේ. එතෙන් සමහර අය පිනට අකමැති, පවට රැඳි, විසුතුටු අදහස් තිබෙන සමහර ඇත්තෝ පිනට බයයි. පිනට අකමැති, භාවනාවට අකමැති, සිල් රකින්න කම්මැලි, භාවනා වඩන්න ඉතාම කම්මැලි. ඒ ඇත්තන් පිනින් ඈත් වෙච්ච නිසා, පිනට පුරුදු නැති නිසා. ඒ නිසා පින්තුනි ලැබෙන හැම මොහොතකම සිත පින් කෙරෙහි යොමු කරන්න, පිනට බර කරන්න. එවිට ඔබට ධර්මයේ පිහිට වේවි, බුදුහාමුදුරුවෝ පිහිට වේවි. ලෝතර බුදුරජාණන් වහන්සේ බුදු බවට පත් වෙලා අනුකම්පාවෙන් ලෝකයේ දෙස බලලා දුකට බයට රෝගීට පත් වෙච්ච පිළිසරණ අවශ්‍ය ඇත්තෝ සෙව්වා සිටින ඔබත් පුළුවන් ඉඳ හිටපු වරුද්දක් හැටියටවත්
සසර ගමනටවත් හේතු වේවි කියලා ඔබ ඇසුරු කරන ඔබට හිතවත් දුකට බයටපත් වෙච්ච අය ගැන සොයා බලන්න. ඔබ ප්‍රමාණයට ගන්න බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ මගේ බුදුහාමුදුරුවෝ ඉලපතාම ලෝකේ දිහා බලලා පිට වුණා. මගේ ජීවිතේ මට පුළුවන් කියලා මට දිවස්නේ ලෝකෙ හැමෝම දිස බලන්න. නමුත් මම සෙව්වොත් මට තියෙන හැටියට පිට වෙන්න සල්ලි ටිකක් දෙන්න, කැම ටිකක් දෙන්න, අතුමක් පෙරදුමක් අරන් දෙන්න, එහෙත් ටිකක් අරන් දෙන්න. නැත්නම් තමයි දැනුම පාවිච්චි කරලා ඒත් දැනුවත් කරන්න කොච්චර පිළිසිද්ධ වෙනවා. එතකොට ඔබ ඒ සලකන්නේ බුදුහාමුදුරුවෝ ආගේ මම බුදුහාමුදුරුවෝ අනුගමනය කරන කෙනෙක්. බුද්ධං සරණං ගච්ඡාමි කියවේ ඒකයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණදී ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේ අනුව ජීවත් වෙමි. ඔබ වහන්සේ සරණ කොට ගන්න. අපිට පුළුවන් නම් මගේ බුදුහාමුදුරුවෝ දිවසින් ලොව බැලුවාසේම කියලා ඉදිරිටව මුරුත්තක් ඇතිවෙනතුරු කාට හරි පිට වෙන්න මෙහි වෙන්නම් ලංකාවේ ඉන්න කෙනෙකුට පිට වෙන්න පොත් ටිකක් අරන් දෙන්න අහිංසක කෙනෙකුට පෑනක් පැන්සලකින්වත් උදව් කරන්න අපි තුළ ඒ බුදු ගුණයට පුරුදු වීමක් එතන සිට ඇති වෙනවා. ඒ නිසා අපි ඒ හොඳ ගුණය පුරුද්දක් කොට ගන්න. මෙහිම ලෝකෙ බලන එක දවසක දැක්ක පින් සම්පූර්ණ වෙච්ච දුවක් යෝගියා. බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා මේ දුවගේ දැන් පින් සම්පූර්ණ වේගයෙන් ඉන්නේ. මේ දුවනියට දැන් අනිත්‍ය ස්වභාවය දේශනා කළොත් සම්පූර්ණ කරපු පිනට අනිත්‍ය අවබෝධ කරගෙන නිවන් මඟ පහසු වේ. පාඩමෙන් වැඩම කරලා දවස් ගණනක් ගත කරලා ආලවී කියන නගරයේ අග්ගාල කියන විහාරයට ආලවී නගරයේ අග්ගාල කියන විහාරයට උන්න නැවතත් හිතන්න කරුණක් තියෙනවා. සියල්ලදත් බුදුහාමුදුරුවනේ මේ පාගමනින් වැඩම කළේ. අපිට තියෙන පාඩම මොකක්ද? මට හොඳට ධනෙ තියෙන කෙනෙක් ධනෙ නැති කෙනා එන්න මගේ ළඟට ඉල්ලගෙන එතකොටයි මම දෙන්නේ. මම මහ උගතේ මගේ උගත්කම මම නිකන් දෙන්නේ නෑ. බොහොම අමාරුවෙන් මම මේ උගත්කම ගත්තේ. ඒ නිසා මට සල්ලි ඕනේ උගත්කම පිට වෙන්න. හරියට ලංකාවේ දුස්තර මහත්තුරු නීතිඥතුමා අපි S2 නිදි වරාගෙන දෙපය වතුර වේසුනේ උවාගෙන දහස් ගණන් සල්ලි වියදම් කරලායි වෛද්‍යවරයෙකු මේ නීතිඥයෙක්. දැන් ඒකට කනගාටුයි ගුරුවරුත් එකතු වෙලා. ගුරුවරු ඒත්තන්ගේ දැනුම විකුණනවා. ඒත්තන්ගේ බලය විකුණනවා.
ඒ තමයි හැකියා විකුණනවා. සාරා සම්පිකල්ප ලක්ෂණ හිතලා බලන්න. කවදාවත් හිතලම කළ නැහැ. අනන්ත සංසාරේ දුක් විඳින්නේ කවුරු වෙනුවෙන්ද? ඔබ අපි වෙනුවෙන්. මතකද? දීපංකර බුදුහාමුදුරන්ගේ පාමුලදී මානවකය සුමේද මානවකය ඔබට පුළුවන් අද මාර්ගඵලයටපත් වෙන්න සූදානම් වෙන්නේ. මාර්ගඵලයටපත් වෙන්න පුළුවන්කම තිබුණා සුමේද තාපසතුමාට. උන්වහන්සේ මොකද කිව්වේ? ස්වාමීනි මට නියත විවරණ දෙන්න බුදු වෙන්න. අද මට නිවන් පසක් කර හැකි. එතකොට මම තනි වෙනවා. මට මේ ලෝකයක් සනසන්න අවසර දෙන්න. මට මේ ලෝකේ දුක් විඳින බයටපත් වෙච්ච ඇත්තෝ නිදහස් කරන්න ඉඩ දෙන්න ස්වාමීනි. බලන්නකෝ සුමේද තාපසතුමා ඒ කවුරු වෙනුවෙන්ද දුක් විඳින්නේ? කවුරු වෙනුවෙන්ද? ඔබ අප සියලු දෙනා. බුද්ධත්වයට පත් වෙච්ච බුදුහාමුදුරුවෝ එතකොට අනේ කොච්චර ඒ බුද්ධ ගුණය, බුද්ධ ශක්තිය, බුද්ධ බලය, බුද්ධ අසිරිය දසදහස් ගණන් සැතපුම් ගව් ගණන් ආගමනින් වැඩම කළානේ. දුකට බයට රෝගීට පත් වෙච්ච සොයාගෙන ආදර්ශයට ගන්න. ඔබ තුළ තිබෙන යම් ගුණයක්, ඔබ තුළ තිබෙන යම් දැනුමක්, ඔබ තුළ තිබෙන යම් හැකියාවක්, ඔබ තුළ තිබෙන යම් මුදලක් සොයාගෙන ළඟට එනකම් ඉන්න එපා. මම යාට මේ විදිහට උදව් කළේ ඇයි යාද මගේ ළඟට ඉන්නේ නැත්තේ? එයා ආවොත් පණිවිඩ යවනවා. එයා ආවොත් මම එයාට උදව් කරන්න සූදානම්. එහෙමනේ අපි නේද? අපි හිමනේ ඒ නිසා ඒක වෙනස් කරගන්න. බුද්ධ චරිතය සොරින් වෙනස් කරගන්න. එයි ඔබ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ දරුවන්, බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයා, බුදුරජාණන් වහන්සේ අනුව ජීවිත හදාගන්න. එහෙමනම් අදින් පස්සේ ඔබ පසුපස ඉල්ලගෙන එනකන් නොසිට සොයා ගුලි අනිත් පැත්තට උදව් කරන්න. බුදුහාමුදුරන්ගේ චරිතයට මම එකක්වත් සමීප වෙනවා කියලා හිතනවා. එතුණි දැන් මේ බුදුහාමුදුරුවෝ ගෞ ගණනක් දුර ඈත ගිවාගෙන අර ආලවී කියන නගරයේ අග්ගාල කියන විහාරයට වැඩම කළා. මහා සෙනග ප්‍රණාමයට උන්වහන්සේ ධම්ම දේශුවා සියලු දෙනාටම එක හා සමානව වැටහෙන්න දැනීම. උන්වහන්සේ තුළ තිබිච්ච ඒ බුදු අසිරිය බණහන හැමෝම හිතනවා මේ බණ කියන්නේ මටයි. මේ මගේ අනුපාදුවල තමයි බුදුහාමුදුරුවෝ වදින්නේ. හැමෝටම දැනෙනවා, හැමෝටම හිතෙනවා. අපි හිතන්නේ අන්න අවලාට ආමුදුරුවෝ ටිකක් කිව්වා. අවලා හිටියා හරින දෙයට වැදුණා. අපි එහෙම හිතනවා. අපිට නෙමෙයි මේ අනුන්ටයි අනිත් එක්කෙනාටයි බුදුහාමුදුරුවෝ පාසෙන්නේ. බණහනකොට එහෙම හිතන්න එපා. මේ මටයි මගේ අඩුපාඩුකම් හදාගන්න නිවැරදි කරගන්නයි මේ හාමුදුරුවෝ එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් බණ පොත අපිට කියන්නේ. දැන් පියුතුනි බුදුහාමුදුරුවෝ වදාරනවා
ජීවිතයේ අනිත්‍ය ස්වභාවය, මරණයේ ස්ථිර භාවය. අපි දන්නවද අපි මරණ බව? දන්නවද නැද්ද? අපි සූදානම්ද මරණයට? සූදානම් නැහැ. ඒ සූදානම් නැති ගෙදරකට ලංකාවට ගිහිල්ලා එක සැරයක්වත් දරුවෝ බලන්න එපා නේ. හම්බ කරගත්තේ ඒවා දෙන්න ඕනේ. මායාවේ කියන දේ හයිද? එයා හයිද? එයාට පුළුවන් දේ පාඩම කියලා දෙන්න බැහැ. කොයි වෙලාවෙ කොයි මොහොතේ කොයි අවස්ථාවකදී යම් කියලා අපි අතින් අල්ලන්න දන්නේ. එහෙනම් අපි සූදානමින් ඉන්නේ. මම මරණ කෙනෙක් මගේ මරණය කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ නැහැ. පින්වතුනි, මරණය පිළිබඳ කරපු දේශනාව ඒ හිතපු හැමෝම හොඳට ශ්‍රවණය කළා. ඒ අතර හිටියා යුවතියා ගැහැණු දරුවෙක් දුවනියක් හිටියා. මේ දුවනිය හිතුවා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ මටයි. ඇය ගෙදර ගියා. ගෙදර සියලු වැඩ කටයුතු අතරත මරණානුස්මෘතිය වැඩුවා. කොහොමද මරණානුස්මෘතිය වඩන්නේ? කැමතිද මරණානුස්මෘතිය වඩන්නේ කියලා? බය හිතේ? බය හිතේ නැද්ද? මරණයට කැමතිද ඒක? මරණයට කැමති? පින්වතුනි, අපිට පහසුම ක්‍රමය තමයි අපි ඊටාම ලැජ්ජ, අපිට ඊටාම සමීප, අපිට ඊටාම කිට්ටුවන්ත කොහේ හරි නිහිවෙන්නේ කොහේ හරි අපිට ඊටාම සමීප කෙනෙක් මියගිය කෙනෙක් සිහි කරගන්න. ඇතැම් විට තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයෙක් යාළුවෙක් දෙවිසෙනේවත් එක්ක පුළුවන්. ඒ අපි කැමති කෙනා, වැඩියෙන්ම කැමති අපෙන් වියෝරිච්ච කෙනා සහ ඔබට මතක ඇති කෙනා සිහියට ගන්න. සිහියට අරගෙන හිතන්න අසවලා මගේ සමීපයේ හිටපු කෙනෙක්. අසවලා මගේ පියා, මගේ මව මට උදව් කරපු කෙනා. එහෙම හිතන්න. ඒතරත් මැරිලා ගියා. ඒතරත් අකාලේ මැරිලා ගියා. ඊළඟට තමන්ට මතක කීප දෙනෙක් ගන්න සිහියට. අසවලත් මැරුණා. ඒ අතරට පුළුවන් නම් විවිධ අය, වයසින් අඩු අය, අසනීප වෙලා හදිසියෙ මැරිච්ච අය, ක්‍රියානතුරටපත් වෙච්ච අය, මෙහෙම කීප දෙනෙක් මෙහි කියලා හිතන්න. අසවලක් නැතුණා, අසවලක් මැරුණා, අසවලා භයානක රෝගී නැති වුණා. අසවලා කිසිම රෝගයක් හොයාගන්න බැරුව හදිසියේ නැති වුණා. අසවලා මියගියේ අඩු වයසින්. තව එයාට ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවා. මීට දවස් 10කට අනුගමනය දවස් 10ක් විතර ඇති මගේ ඉතාම හොඳ මිත්‍රයෙක් මිනිදි නැති වුණා. අවුරුදු 49යි. ව්‍යාපාරිකෝ 5 දෙනෙක් එක්ක කන්ටේනර් එකකට යට වෙලා මීයවත් හොයාගන්න බැහැ. මම දුරතුනේ කියලා කිව්වා. ඔස්ට්‍රේලියාවේ කලින් කියලා හිටපු කෝටිපති ශ්‍රී ලාංකික. මේට ආවා. මේ ඉන්න අනිකුත් ව්‍යාපාරික 4-5 දෙනෙක් එක්ක විශාල කිවිසුමක් අසං කරලා ඒ 5 දෙනාම එක වාහනේ 5 දෙනාම එක වාහනේ යනකොට වේගය ස්පීඩ් එකේ ප්‍රශ්නයක් වුණ ගිහලා අර මේ විශාල බවුසර් කන්ටිනරය යට කරගෙන ගිහින් කෑලිවත් වයස අවුරුදු 49 අවිවාහක ඒ තමන් ධර්මයට ලැබි කෙනෙක්. මම සුරු කරලා ඉන්නේ තාම ධර්මයට ලැබි කෙනෙක්. එයාගේ
මැලේසියාවට යන්න ආවේ අවිවාහකයි යාගේ සහෝදරියගේ දරුවෝ බලන්න. ඉතින් කියයි එයා ධාර්මිකලා එයා උච්චර හොදන ඕම නිම මැරුණා කියලා. අපි හොයන්නේ ඉතින් අපි අවශ්‍යමය අනේ උච්චර කරදර මොකද ඔන්න ඊර්ෂ්‍යා හිතකුත් වෙනවා ඒ ඇස්සේ. අවලාට නම් හරියට කිසි කරදරයක් නෑ. එයා දන්නේ නැහැ, සිතන්නේ නැහැ, කරන්නේ නැහැ. මොනවදමයි කරන්නේ? එයාට නම් හොඳයි. අනේ මම හැමදාම පන්සිල් ගන්නවා. මම එතකොට ඒතර මොකද තියෙන්නේ? ඊර්ෂ්‍යාව තියෙනවා, කුහකකම තියෙනවා, තමන්ගේ අධිතාක්ෂීරුවක්. මේවා කුසල අකුසල අකුසල. මේවා අපිට හොඳද නරකද? මේවා සසර අපිට පිළිද වෙනවද විපත්ති පිළිපවද? විපත්ති. මේ නිසා අපේ සිතේ ශක්තිය දියුණු වෙනවද අඩු වෙනවද? සිතට එන හැම සිතුවිල්ලක්ම සංවර්ධනය වෙනවා අපේ සිතට පින් සිතුවිල්ලක්. හැබැයි අවසිතුවිල්ලක් තා පුංචි අකුසල් සිතක් නම් සිතේ ශක්තිය අඩු වෙනවා. සිතේ බලය අඩු වෙනවා. අද පත්තු කරපු අද අලුතෙන් දාපු විදුලි බුබුලක් වගේ. මාසයක් ගිහින් බලනකොට අපිට පේනුනාට ඒකේ ආලෝකේ අඩු. දන්නේ නැහැ කොයි වෙලාවෙ දාලා ඒක. අපිට ඒක තමයි. කොයි වෙලාවෙ මේ උස්පතේ දාලා ඒක. පින්තුනි මේ දුව බුදු කලා මරණානුස්. එතකොට දැන් මම ඔබට කියාගෙන ආවේ අර ඔබ දන්න අඳුරන හිතවත් කෙනාගෙන් පටන් අරගෙන කීප දෙනෙක් ගැන හිතන්න විවිධ අවස්ථාවල් ඊළඟට ඒකම උපමා කරන්නේ අසවලා මරුණා දෙදකින් අසවලා මරුණා වයසට ගිහින් අසවලා මට මෙච්චර බැදීමකින් ඉඳලා ගියා අවලාට මෙච්චර ධනයක් බලය තිබිලත් නැති වුණා අනේ අසවලා අඩු වයසින් මරුණා මට මමත් මරණයටපත් වෙනවා. දිනයක් පෙරාවක් අවස්ථාවක් මම දන්නේ ඔහු වගේම මමත් බැරිවි. මේක මොකක්ද? මරණානුස්මතිය. මරණයේ සිල්පත්. මරණයේ කියන සිල්පත්. මරණානුස්මතිය වඩනකොට ඇතිවෙන මේ ප්‍රතිඵලය මොකක්ද? මරණානුස්මතිය වඩනකොට අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? අපේ සිත උනන්දු වෙනවා තව තවත් පිටට දාන්න. මම බැලුවේ ඒ නිසා මගේ හිත උනන්දු කරනවා මට තව තවත් ඉක්මනින් පින් කරන්න. ඉස්සරගිනි ගත්තේකු එකීදිස් ඉවරනදෙස. කුසලට මගකුත් අමාරුවේ මිස. ඉස්සරගිනියා ඉස්සරගිනි ගත්තම අපි බීනා වාදනය කරන්නේ නේ. කෑම කීප ගැන හොයලා ඉන්නේ වෙන දෙයක් ගැන හොයන්නේ ඉස්සරිවා ගන්න මනස. අපි ඔක්කොම පාත්‍රි වෙනවා ඉස්ස මොනවද? රාගී ද්වේෂ මොහි. රාග ද්වේෂ අකුසල වලින් ඉස්සරින් ගන්නවා. අපිට තේරෙන්නේ අන්න බිනුතුනි මේ දුව ඒ වගේ මරණානුස්මෘතිය වැළුවා. හොඳට මරණානුස්මෘතිය වැළුවා. කලක් ගත වුණා. මාස කිහිපයක් ගත වෙනකොට දැනට බුදුහාමුදුරුවෝ ලෝකෙ දිහා බලනකොට දැක්කා මේ දුවනිය දෙන්නම් පින් සම්පූර්ණයි. ජීවිතයේ අනිත්‍යතාවය මනමින් තේරුම් අරගෙන ඉන්නේ. අර ඉස්සල්ලා අපි කිව්වා වගේ මරණයට සූදානම් කියන බොරුවට කිව්වා වගේ නෙමෙයි. ඒ දුවදේ ඇත්තටම සූදානම් මරණය. නැවත බුදුහාමුදුරුවෝ එළිය ආලවී නගරේ අත්කාර කියනවා. එදා මහසෙනග වෙනදටත් වැඩි. බුදුහාමුදුරුවෝ වැඩම කළා ධර්මාසනාරූඪ වෙලා ඉන්නවා.
තූෂ්ණින් බෝධ. ඒ කියන්නේ නිර්මලව නිශ්ශබ්දව ධර්ම දේශනා කරන්නේ. ඒ අර පින සම්පූර්ණ වෙච්ච දුව තවම ඇවිදින්නේ. පින සම්පූර්ණ වෙච්ච දුව එතරම් තාම ඇවිදින්නේ. ඉදහාඳුරු වෙදී ඒ දුව අරමුණු කරගෙන. ඒ හේතුව ඒ දුවට ආයුෂ නැහැ. බොහොම පැය ගණනයි ආයුෂ. දැන් බුදුහාමුදුරුවෝ වැඩම කරලා විශ්වාසයෙන් ඉන්න මහා සෙනඟ බලාගෙන ඉන්නවා උන්වහන්සේගේ සුමధుර ධර්ම දේශනාව. නිර්මාණයෙන් ඉවර සෝදානවා කියන බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛයෙන් බණ කියනකොට බලාගෙන ඉන්නවා හෝරාවක් දෙකක් තුනක් ගියා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවේ. අපි නම් කියන්නේ පැත්තදී මොන කිරමල දුන්නේ යන්නේ කියලා. ආමුරුලිනෝ පිය හතටයි තාමත් නේ. යන්න අපි වැඩක් කරමු. බණ ටිකක් දික්කුරුත් තියෙන අපෝ තවත් අනිගොඩේ ඊසරි කියලා දෙන්න පොළොස්ව ගන්නවා වටපිට බලනවා ආම්ලට සංඥාවක් දෙනවා බැරිම වුණොත් දෙකිට දෙන්න. ඒ අපි ඕරා කීපයක් ගත වුණා කවුරුත් නිරීක්ෂණය බලාගෙන ඉන්නවා දුවේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා. මෙන්න ඈතින් මේ දුවරිය එනකොට දැක්කා බුදුහාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා ධර්මාසනාවේ. එයට ස්ථානයේ ඉන්න තරම් හයියක් නැහැ. ඊතරම් ඉස්සෙල්ලා. එගිය අපි කියනවා බත්පත. කාටද? තාත්තට ගෙනියනවා. තාත්තට දහවලට ගෙනියන කෑමේ කාත්තේ මරණානුස්මෘතිය වඩපු නිසා තීරණයක් ගන්නවා තාත්තා ළඟට මං බත් එක ගෙනියනවද බණපදයක් මම අහන්න යනවා. දැන් මරණානුස්මෘතියෙන් හිත දියුණු කරපු නිසා ඒකට දැනෙන්නේ මේ බත් එක අරගෙන තාත්තා ළඟට යනවා නම් ඊ මම යන්නේ තාත්තගේ ඉදිරියදා අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න. මම බත් එක දීලා මෙතන එනකොට බුදුහාමුදුරුවෝ මෙතන නොහිටින්න පුළුවන්. මට බාහන්න බැරි වීම. ඇය මගේ පියා මට මොනවා කිව්වත් කමක් නෑ කියලා හිතුවා. දර්ශාලාවට ඉන්න හදවතට ඉන්න බැහැ. කිරිලා ඒ තරම් සෙනඟ. බුදුහාමුදුරුවෝ ශ්‍රී හස්තය දිගු කරලා ඇයට කතා කළා. ඒ දුවනියට ඉඩ ලැබුණා ඉදිරියටම ආවට පස්සේ බුදුහාමුදුරුවෝ දුවකින් අහනවා නැගණියනි ඔබ කොහි සිටද එන්නේ? නැගණියනි ඔබ කොහේද එන්නේ කියලා. ඒ නැගණිය ඒ දුව කිව්වා ස්වාමීනි මම දන්නේ. ඇයි? ඒකේ මරණානුස්මෘතියෙන් සිතී ශක්තිය දියුණු කරලා සිතී ශක්තිය දියුණු කරලා දැන් පරිගණක යන්ත්‍රයේ පිළිබඳ විශේෂඥයෙක් උත්තර එහුවොත් ඒ දත්තයක් කියන එක සැරේටම ඒ පිළිබඳ විශේෂඥ එක සැරේටම අස්තික පියාගෙන අහන ප්‍රශ්න උත්තර නීදුව දෙන විශේෂඥයෙක් මරණානුස්මෘතිය වඩලා තමන්ගේ ජීවිතේ තමන්ට අයිති නෑ කියන තරට ඇවිල්ලා මට නෑ මේ කිසි දෙයක් කියන තරට දුව ඇවිල්ලා ස්වාමීනි මම දන්නේ මොන උත්තර දෙන්න. සෙනඟ කොහොමද? එකක් වටපිට බලන්න මේ ළමින් පිස්සුලා මේ දෙන්නේ. දෙවනි ප්‍රශ්නය අහනවා දුව ඔබ කොහෙද යන්නේ? දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ වදාලා දන්නේ නෑ. බුදුහාමුදුරන්ට වදාලා දන්නේ නෑ. දැන් පිළිස තවත් කල්පනා. ඉච්ඡර වෙලා බුදුහාමුදුරුවෝ නිහඬව හිටියා.
මේ කොහෙද යන ගෑනුලා මේ පිටිට මේ මොකද්ද කරලා කෝරපොත්. අද දවසක වුණා නම් මොකක්ද දේවල් ආරම්භ. තුන්වෙනි ප්‍රශ්නය අහනවා ඔබ එහෙම දන්නවද? ඔබ දන්නවද කියලා. එතකොට කියනවා දන්නේ නොදන්නේ ස්වාමී. දන්නේ නැහැ. අන්තිම ප්‍රශ්නය අහනවා එහෙනම් ඔබ නොදන්නේද? එතකොට කියනවා ස්වාමීනි මම දන්නවා. ස්වාමීනි මම දන්නවා. ප්‍රශ්න හතරයි. ආවල් ප්‍රශ්න හතර කියලා කියන්නේ මේ ප්‍රශ්න. උතුම් ප්‍රශ්න හතර. කොහේ ඉඳලා දෙන්නේ? දන්නේ නැහැ. කොහෙද යන්නේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ. දෙක් පිරිස කලබල වෙන්න කලින් බුදුහාමුදුරේ දුවට කතා කරලා කියනවා නැගණියනි ඔබ මම විමසූ ප්‍රශ්න වලට දුන් පිළිතුරු ශබ්ද නගාමී එහෙම හැමෝටම කියන්න. ඊදරුවා කියනවා ස්වාමීනි මම අසවී ගමේ අසවල් ගෙදර ඉන්න බව මේ හැමෝම දන්නවා. ඔබ වහන්සේ මගෙන් කොහේ ඉඳලාද ආවේ කියලා ඇහුවේ. ඒ ගෙදර ඉඳලා එන ගමන නෙමෙයි. සසර ගමන පුරා මේ ලෝකෙට මම ආවේ කොහේද? ස්වාමීනි මම දන්නේ නැහැ. මම මගපලකට පත් කරන්නේ. මම දන්නේ නැහැ ස්වාමීනි මම කොහේද ආවේ කියලා. ඔබ කොහෙද යන්නේ කියලා ඇහුවම ඔබ දන්නේ නැති බව ප්‍රකාශ කළා. එසේ ස්වාමීනි මේ මගේ අපේ තියෙන බත්පත් පිළිකාර කමිනියේදී ඉන්න මගේ පියාට දිනපතා ගෙනියන බත්පතයි. ඔබ වහන්සේ මගෙන් එන්නේ මේ ජීවිතේ මරණින් පස්සේ ඔබ කොහෙද යන්නේ? ස්වාමීනි මම දන්නේ නැහැ. ඔබ නොදන්නේ කියලා ඇහුවේ මැරෙන බව දන්නවද? මැරෙන බව නොදන්නේද කියලා. මම දන්නේ ස්වාමීනි කිව්වේ මැරෙන බව මම දන්නවා. මම දන්නවා මම මැරෙන බව. ඔබ දන්නේද කියලා මම දන්නේද කියලා ඇහුවම නොදන්නේ කියලා කිව්වේ ස්වාමීනි මැරෙන දවස මැරෙන මොහොත මැරෙන අවස්ථාව මම දන්නේ. ඒකයි මම දන්නේ. බලන්න බුදුහාමුදුරු තුන් වතාවක් සාදුනාද අනුමත කළා. අපි කවුරුවත් දන්නේ අපි කොහේද දාන්නේ? අපි කවුරුවත් දන්නේ කොහෙද යන්නේ? අපි දන්නේ මැරෙන දවස මැරෙන තැන කිසිවෙක් අපි දන්නේ. හැබැයි මැරෙන බව අපි දන්නවා. අපි මැරෙන බව දන්නේ. පොළොවේ ගියාම මැරෙනවා කියලා එහෙම නේද අපි දන්නේ? එහෙමද දන්නේ? අපේ පොළොවේ ගියාම මැරෙනවා. ශරීරේ කුෂ්ඨය ඉපහා වුණාම අපි මැරෙනවා. හරිද? වයසට උත්තර දෙන්නේ නේ. අපි මැරෙන්න පටන් ගත්තේ කවද්ද? උපන් දවසේ සිටයි. උපන් දවසේ සිටයි. එක පැත්තකින් උපත සමග අපි වරුදේ වෙන්න අනිත් පැත්තෙන් මැරෙන දිනේට අපි සමීප වෙනවා. සමීප වුණා නම් චූටි පුංචි ලේකෙකම මරණ විලිදෙක්ුණා. විලිදුකම මරණ ළමාවියටපත් වුණා. ළමාවිය මරණ තරුණියටපත්. තරුණිය මරණ මෙදහත් වියටපත් වුණා. මෙදහත් විය මරණ වෙදිහිටි වියටපත් වුණා. වෙදිහිටි විය මරණ අන්තිම ගමනය. හැබැයි ළමා වීදිත් වෙන්න පුළුවන්, තරුණ වීදි වෙන්න පුළුවන්. අපි දන්නේ කුමන අවස්ථාවක ඉක්ම වීදිද කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වනවා ලස්සන උපමාවක්. කුරුල්ලන්, පරවියන්, රෑනක් විදුලි පුරාම පොරි අහුරනවා
වී අහුල මේ කුරුල්ලු රෑන එකිනෙකාට පොරකමින් එකිනෙකා සෙල්ලම් කරමින් තමයි මේ වී පොරි අහුල කන්නේ. අපිත් ඒ වගේද බෝධ නැද්ද? නේ? උසාවියට ගිහින් බලන්න කොච්චර පොරකම් නැහැ පුදුමේ. අපි එහෙම තමයි. පුංචි බිම් අතරට රණ්ඩු වෙනවා. වෙනගන්නවා. සිකුරාදා දවසක් බ්‍රහස්පතින්දාරේ ගිහින් බැලුවොත් තරුණයෝ ටික බෝතල් වටේ එකතු වෙලා සිකුරාදා දවසේ නිමාඩු වෙන්න ඕන්න නටනවා, කාරනවා, බොනවා, විනෝද වෙනවා. අර සතුන් වගේ අපි. ඒ සතුරු වටපිට වැඩි කොටස හොයාගෙන අරගෙන අනිත් එක්කලාකට ආව පොරකාලා ඉලවල තවදරකට ගිහින් වහලා වටපිට නොබල තනරනවා වැඩි කොටසක් ගන්න. වෙයි ඔබ වගේ පිරිස් ඒ අතර ඉන්නවා. පොඩ්ඩක් හිතට සහනයක් ආව නේද? අර කුරුල්ලෝ අනුන්ගේ දේවල් කතා පොර කතා ඉන්න කුරුල්ලෝ අතරත ඔබ වගේ පක්ෂීනුත් ඉන්නවා. එයි ඔබ සෙල්ලම් කරනවා, විනෝද වෙනවා, කනවා බොනවා සියල්ලද හැබැයි දහමටත් ලැබී මරණවල තීරුම් අරගෙන ජීවත්. අන්න අර කුරුල්ලෝ අතරින් එලෙස වටපිට බලමින් මට විපත්තියක් වෙයිද කියලා හිතමින් පොරි අහුලගෙන කන කුරුල්ලෝ අල්ලන්න එන මිනිස්සෙක් දාපු දැර ඉරාගෙන එතනින් යනවා. බලන්න උපමාව. අර බිඳුල මැදදී පොරි කකා කිනිකා රණ්ඩු වෙවි ඉන්න අය හැමදාම රණ්ඩු වෙවි ඉන්නවා. දැර වැටෙනකොට ඒ දැරට අහු වෙලා නැහැ. අර වීපුරි අහුල ඉන්න අය අතර ඉන්න කුරුල්ලන් වටපිට බලමින් කොයි වෙලාවෙ මට කරදරයක් වෙයිද කියලා හිතන අය දැලයි දොදනකොටම දැරට අහුණු වී ඉඳිවි. අපි එහෙම තමයි. සකුන්තු ජාල මුත්තු අපෝ සත්‍යසගත කුරුල්ලු වේලා වගේ අපි අනිත්‍ය ස්වභාවය දැනගෙන මරණයේ ස්වභාවය දැනගෙන දුක අපට උරුම බව දැනගෙන සැප කියලා කියන්නේ අපව රවට්ටන්න අප විසින් ඇති කරගත්ත හැඟීමක් කියන බව තේරුම් ගත්තොත් අනබොන ඇවිදින දතන පීඩා කරන විරෝධ වෙන මේ පිළිචි ආයුෂ කාලයේ තුල ඒකේ අපි යම් පින්චං ලැබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදාන කන්දා දුක්ඛ. ඊතාව සංක්ෂේපයෙන් කියතොත් මේ පංචස්කන්ධය ඇස කන නාසය දිව ශරීරය මගේ කියා මේ සතතෝ මේක ලස්සන කරමින් මේක රතු පාට ගන්නවා, අලු පාට ගන්නවා, රෝස පාට ගන්නවා, උගේ කරනකොට මේ හැන්දෑවට බෑට තව එකක් ජිල් ගන්නවා, කොණ්ඩේ පිට තියනවා, ආපහු අනිත් පැත්තට දානවා, එක පැත්තක් පාට අනිත් පැත්ත තව පාට. මහා කෝලම් ගොඩකට අපි ඇතුල් වෙලා ඉන්නවා. මැරෙන බව නොදන්න නිසා. බුදුහාමුදුරුවෝ වදාරනවා අන්ත භූතෝ අයං ලෝකෝ සංකිට්ඨ විපස්සති. මහණෙනි මම මේ ලෝකේ ඉන්න සියලු දෙනාම අන්ධානුකරණයෙන් ජීවත් වෙන බව ප්‍රකාශ කරමි. අන්ධ භූතෝ අයං ලෝකෝ සංකිට්ඨ විපස්සති. වෙයි ජීවිතේ පිටබඳ විදර්ශනා නුවණින්. මොකද විදර්ශනා නුවණ?
අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදසුන් වලින් දකින්න පුළුවන් කෙනෙක් ඇත්නම් අර කුරුළු වේන පක්ෂීන් වේන දැරත් දෙදරකොටම එතනින් ගිලිහිලා යන්නාසීම අනිත්‍ය ස්වභාවය දැනගෙන ඒතෙන් ඉවත් වෙලා පින්දහම්දී යෙදෙමින් සිත පිනට හරවමින් ජීවිතේ ජය ගන්නවා මරණය ජය ගන්නවා නිවනින් සැනසීම ලබා. පින්තුනි අර දුවදී ප්‍රශ්නමාලා විතර වෙනකොට බුදුහාමුදුරුවෝ වදාළේ මේ ගාථාවයි. අන්ධ භූතෝ අයං භූතෝ තානුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුක්තෝ අපෝ සංගසදෙත්. අපි හැමෝම අපි මැරෙන්නේ නැහැ. ඉරහඳ පවතින තුරු අපි මැරෙන්නේ නැහැ කිය සින්දු කිය නටනතා විනෝද දෙවි ඉන්නවා. මරණය ගැන ජීවිතය අනියතයි මරණය නියතයි මොස්තා. මේ අන්ධකාරයේ රාග ද්වේෂ මෝහ කියන අන්ධකාරයෙන් අපි වැටිලා. නිත්‍යයි සපයි කියන අන්ධකාරයෙන් අපි වැටිලා. පසිදුරන් වලට අපි ලොල් වෙලා. ඒ නිසා අපි අන්ධකාරයේ ජීවත්. මෙන්න මේ අන්ධකාරයේ ඉරාගින් අනිත්‍ය ස්වභාවයේ දකින්න මේ සෑම සිරුදනාටම අද මේ ධර්ම ශ්‍රවණමේ මහා පුරුෂාක්තිය ආශිර්වාදයක් වේවා.